හරිලමයි බලාගන්න දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ 8 වෙනි පේපර් එක. හරි 8 වෙනි පේපර් එක තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඒකේ මුලින්ම සාකච්ඡා කරනවා ව්‍යුහගත රචනා පේපර් එක. හරි. ඒකේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ විදිහට තියෙන්නේ චලන්වික්ෂය සම්බන්ධ ප්‍රශ්නයක්. හරි අපි බලමු මේක. හරි චලන්වික්ෂය සම්බන්ධ ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. එතකොට කියලා තියෙනවා එකේ චලන්වික්ෂය භාවිතා කර කේශික නාලයක අභ්‍යන්තර විස්කම්භය සෙවීමට ඔබට නියමිතව ඇත. ඒ කොටසේ පළවෙනි එක කියනවා පහත රූපයේ දැක්වෙන චලන්වික්ෂයේ ABCD කොටස් නම් කරන්න කියලා. එතකොට මේ උපකරණ වල කොටස් නම් කරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. يعني කොටස් අඳුනා ගන්න ඔයාලට සාමාන්‍ය පුළුවන් වෙන්න ඕනේ. චලන්වික්ෂය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වර්නියර් කැලිපරේ වෙන්න පුළුවන්. මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණය වෙන්න පුළුවන්. හරි. මේ වගේ වර්ණාවලි මානෙ වෙන්න පුළුවන්. කොටස් අඳුනා ගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. හරි. ඒතකොට අපි බලමු ඒකේ ඒ කොටසේ කියනවා ඒ කොටසේ විදිහට සලකුණු කරලා තියෙන එතන අන්වීක්ෂය තියෙන. හරි. ඒ කොටස තමයි අන්වීක්ෂය. ඒ කියන්නේ අන්වීක්ෂය B කියලා කියන්නේ අර අන්වීක්ෂයේ ඉහළ පහළ අපි සීරු මාරු කරන අපි ඒකට කියනවා දල සීරු මාරුව. හරි. දල සීරු මාරුව. ඒකේ අර ඉහළ පහළ කරන එක නිසා එක සිරස් දල සීරු මාරුව. හරි. ඒකට B කියන්නේ සිරස් දල සීරු මාරුවට. C කියලා කියන්නේ තිරස්ස අන්වීක්ෂය කියන්නේ චලන්වීක්ෂය චලනය කරන සීරු මාරුව. කියන්නේ එතකොට ඒක තිරස් සීරු මාරුව. හරි. තිරස් සීරු මාරුව. C කියලා කියන්නේ තිරස්. B කියලා කියන්නේ සිරස් සීරු මාරුව. C කියලා කියන්නේ තිරස් සීරු මාරුව. D කියලා කියන්නේ පාද. හරි. D කියලා කියන්නේ ආධාරක පාද. ඔන්න විදිහට ඒ කොටස් හතර නම් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ රූපේ A හා C කොටස් වල කාර්යයන් සඳහන් කරන්න කියලා කියනවා. හරි. එතකොට A කියලා කියන්නේ මේ අන්වීක්ෂණය. අන්වීක්ෂණය කරන්නේ අපි අදාළ පාඨාංක ලබා ගන්නා ලක්ෂ නිරීක්ෂණය කිරීම. හරි. පාඨාංකේ ලබා ගන්නා ලක්ෂ්‍ය නිරීක්ෂණය කිරීම තමයි ඒ කියන කොටසෙන් එහෙම නැත්නම් අන්වීක්ෂණය කරන්නේ. හරි. ඊට පස්සේ C කියන එකෙන් C කියලා කියන්නේ මොකද්ද? තිරස් සීරු මාරුවනේ. තිරස් හරියට බැලුවොත් තිරස් සියුම් සීරු මාරුව. හරි. එතකොට ඒකෙන් කරන්නේ අපි අන්වීක්ෂයේ ඊටමත් කුඩා ප්‍රමාණ වලින් තිරස්ස චලනය කිරීම. හරි. අන්වීක්ෂයේ කුඩා ප්‍රමාණ වලින් තිරස්ස චලනය කිරීම තමයි කරන්නේ C කොටසේ. හරි. ඒකට ඒ කොටස් දෙකේ කාර්යයන් හරි. ඊට පස්සේ කියනවා අපි යනවා B කොටසට. B කොටසේ කියනවා චලන්වික්ෂයේ ප්‍රධාන පරිමාණය මිලිමීටර් 0.5 කොටස් වලින් ක්‍රමාංකණය කර ඇත. ප්‍රධාන පරිමාණය කොටස් 49ක් වර්ණීය පරිමාණ කොටස් 50කට බෙදා ඇත. මේ පරිමාණය කුඩා මිනුම් හොයන්න. ඒතර කුඩා මිනුම් හොයන්න ක්‍රම දෙකක් මෙතන තියෙනවා. මෙතන කෙලින්ම ප්‍රධාන පරිමාණයේ කොටසකින් වර්ණීය පරිමාණයේ කොටසක අපි අගේ හොයාගෙන ඒක අඩු කරපුවම අපිට කුඩා මිනුම ලැබෙනවා. එහෙම නැත්නම් ප්‍රධාන පරිමාණයේ කොටසක විශාලත්වය අපි බෙදනවා කෙලින්ම වර්ණීය පරිමාණයේ කොටස් සංඛ්‍යාවෙන්. එතකොටත් අපිට ඒ උත්තරේම ලැබෙනවා. හරි. ඒක කුඩාම මිනුම සමානයි. මෙතන ප්‍රධාන පරිමාණයේ කොටසක අගේ කියලා කියන්නේ මිලිමීටර් 0.5යි. ඒකෙන් අඩු කරනවා වර්ණීය කොටසක අගේ. වර්ණීය කොටසක අගේ කියලා කියන්නේ මෙතන මිලිමීටර් 0.5 කොටස් 49ක් තියෙනවලු. 0.5 කොටස් 49ක් විතර තියෙනවලු වර්ණීය කොටස් 50ක. එතකොට තමයි අපිට ලැබෙන්නේ එක වර්ණීය කොටසක අගේ. එතකොට ප්‍රධාන පරිමාණයේ කොටසකින් වර්ණීය කොටසක අගේ අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා කුඩාම මිනුම. හරි. කුඩාම මිනුම විදිහට ලැබෙනවා ඔයාලට 0.01 මිලිමීටර කියලා. එහෙම නැත්නම් මේක ලේසියෙන්ම හොයන්න පුළුවන්. කුඩාම මිනුම සමානයි. මම හැමදාම කියනවා වගේ ප්‍රධාන පරිමාණයේ කොටසක අගේ කෙලින්ම බෙදනවා වර්ණීය පරිමාණ කොටස් සංඛ්‍යාව. කොටස් 50යි 50. එතකොටත් අපිට ලැබෙනවා 0.01 මිලිමීටර කියලා. හරි. ওই කොටස් දෙකෙම හොයන්න පුළුවන්. ඔයාලා MCQ එකක් අයගේ කරනවා නම් මේ වගේ ඔය ඉන්න අවශ්‍ය නැහැ කෙලින්ම මේ ක්‍රමය දාලා හොයන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි යනවා චලන්වික්ෂය C කොටස. හරි. C කොටස කියනවා චලන්වික්ෂය නිරීක්ෂණය කිරීමේදී F නිරීක්ෂණය වන ආකාරයෙන් දක්වනවා. හරි. අපි දන්නවා චලන්වික්ෂයෙන් මොකක් හරි දෙයක් බලද්දී ඒක උඩු යටිකුරු වෙලා පේනවා. ඒ වගේම පාර්ශ්වික අපවර්තනය වෙලා පේනවා. ඒක උඩු යටිකුරු වෙලාත් පේනවා. දෙපැත්ත මාරු වෙලාත් පේනවා. හරි. එතකොට F උඩු යටිකුරු වෙනා කියන්නේ උඩ යට මාරු වෙනවා. පාර්ශ්වික අපවර්තනය වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි. මෙන්න මේ උඩු යටිකුරු වෙනවා. ඒ වගේම පාර්ශ්වික අපවර්තනය වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඇඳලා තියෙන්න ඕනේ. හරි. චලන්වික්ෂයෙන් බලද්දී F පේන විදිහට. ඊපස්සේ D කියලා D කොටස කියනවා
D කොටස 1 කියනවා කේශික නාලික අභ්‍යන්තරාරයේ සෙවීම සඳහා පාඨාංක ලබා ගන්න අවස්ථා දෙකේදී කේශික නාලයේ මත හරස්කම්බි පිහිටන ආකාරයෙන් දක්වන්න. හරි. අපි ලම්බක පාඨාංගනේ ලබා ගන්න. ඒතකොට දැන් මෙතන අරේ ලබා ගන්නවා කියලා කිව්වට හරි මෙතන අරේ මනින්ද අපි අරේ මනින්නේ නැහැ. කෙලින්ම අපි මනින්නේ විස්කම්බේ. විස්කම්බේ මැනලා තමයි අරේ ගන්න කරගන්නේ. විස්කම්බේ දෙකට බෙදලා හරි. එතකොට හරස්කම්බි පිහිටන ආකාරය අඳින්න කියලා තියෙන්නේ. එතකොට දැන් මෙහෙම තියෙනවා නම් හරි මෙන්න මෙහෙම එක කෙලවරක් මේ විදිහට තියෙනවා ඊට පස්සේ ඊට සාපේක්ෂව අනිත් කෙලවර මෙන්න මේ විදිහට තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඇඳලා තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට හරස්කම්බි පිහිටන ආකාර දෙක ඇඳලා තියෙන්න ඕනේ. ওই විදිහට තමයි පේන්නේ. හරි. ඊට පස්සේ කියනවා කේසික නලයේ අභ්‍යන්තර තිරස් විස්කම්බය ලබා ගැනීමට අදාළ පාඨාංග දෙක පහතු රූප වල දැක්කේ පාඨාංගය ලබා ගන්නා ලද්දේ ඊට B සඳහන් චලනනික්ෂය මගින්. ඒ කියන්නේ කුඩා මිනු 0.01 මිලිමීටර වන චලනනික්ෂය මගින්. හරි. ඊට පස්සේ කියනවා කේසික නලයේ අභ්‍යන්තර තිරස් විස්කම්බය ගන්න එක කරන්න. හරි. එතකොට දැන් මේකේ තිරස් විස්කම්බය කියලා කියන්නේ මේ පාඨාංග දෙක අපි අරගෙන මේ පාඨාංග දෙකේ අන්තරේ. අන්තරේනේ තිරස් විස්කම්බය කියලා කියන්නේ. ඒකට අපි මේ පාඨාංග දෙක ගන්න ඕනේ. හොයාගෙන ඒකේ අන්තරේ ගන්න ඕනේ. හරි. එතකොට පාඨාංක දෙක එකතු කරන්නේ ප්‍රධාන පරිමාණයේ පාඨාංකයට වර්ණීය පරිමාණයේ පාඨාංක එකතු කරනවා. හරි. එතකොට මේක දැන් විශාල පාඨාංකේ තියෙන්නේ ඉහළ පරිමාණය නෙමෙයි පහළ පරිමාණය. එතකොට විශාල පාඨාංකෙන් අපි කුඩා එක අඩු කරන්න ඕනේ. එතකොට අපිට වෙනස ලැබෙන්නේ. ඒතර ඒක නිසා මම මුලින්ම හොයනවා පහළ පාඨාංකේ ගන්න එක නෝ. හරි. ඒතර පහළ පාඨාංකය කියලා තියෙන දැන් මෙතන සෙන්ටිමීටර වලින්නේ සලකුණු කරලා තියෙන්නේ. ඒතර මම මේක සෙන්ටිමීටර වලින් සලකුණු කරලා තිබුණා. මෙතන මිලිමීටර වලින් තමයි කුඩාම පාඨාංකේ ලකුණු කරලා තියෙන්නේ. එතකොට මේ මම මිලිමීටර වලින් මේක ගත්තොත් එහෙම මේ දෙවෙනි පරිමාණයේ බිඳුව පහුවෙලා තියෙන්නේ සෙන්ටිමීටර 3යි කොටස් 1යි 2යි 3යි 4යි. ඒ කියන්නේ මිලිමීටර 0.5 කොටස්නේ තියෙන්නේ මෙතන. 0.5 කොටස් 4යි කියලා කියන්නේ මෙතන මිලිමීටර 2යි. ඒ කියන්නේ සෙන්ටිමීටර 3යි කියලා කියන්නේ මිලිමීටර 30යි 30යි 31යි 32යි. හරි. එතකොට මිලිමීටර 32යි. ඒකට එකතු කරන්න ඕනේ වර්ණීය පරිමාණයේ පාඨාංකය. වර්ණීය පරිමාණයේ පාඨාංකය කියලා කියන්නේ මෙතන සමපාත වෙන අගය කියලා කියන්නේ ඒක කුඩා මිනිමෙන් වැඩි කරන්න බෑ. සම්පාත වෙන අගය විතරයි මෙතන තියෙන්නේ 11 12 වෙනි ඉර තමයි සම්පාත වෙලා තියෙන්නේ. එතකොට 12 වැඩි කිරීම 0.01 තමයි කුඩා මිනු. රෝග තමයි පළවෙනි පාඨාංකය වෙන්නේ. ඕකෙන් අඩු කරන්න ඕනේ කුඩා පාඨාංකය. කුඩා පාඨාංකය කියලා කියන්නේ ඉහළ පරිමාණයේ පාඨාංකය. ඒකේ බිඳුව පහ වෙලා තියෙන්නේ 31.5. හරි 31.5 මිලිමීටර. ඒකට එකතු කරනවා. ඒකේ වර්ණීය පරිමාණයේ පාඨාංකය කියලා කියන්නේ ඒක සම්පාත වෙලා තියෙන්නේ 15. හරි 15. ඒතකොට 15 වැඩි කිරීම 0.01. හරි. එතකොට ඔන්න ඔය අගයන් දෙක ওই විදිහට අරගෙන සුළු කරන්න ඕනේ. හරි. සුළු කරාට පස්සේ ඔයාලට ලැබෙනවා අදාළ පාඨාංක විදිහට. පාඨාංක විදිහට ඔයාලට ලැබෙනවා 0.47 කියලා. හරි. 0.47 මිලිමීටර කියලා ලැබෙනවා. සෙන්ටිමීටර. හරි. 0.47 සෙන්ටිමීටර කියලා ලැබෙනවා. තමයි පාඨාංක ලැබෙන්නේ. ඒ කියන්නේ කේශික නාලයේ අභ්‍යන්තර තිරස් විස්කම්බය තමයි මේකේ මිලිමීටර වලින් තියෙන්නේ නේ. එතකොට මෙතන මිලිමීටර වලින් ලැබෙන්නේ. හරි. 0.47 මිලිමීටර තමයි කේශික නාලයේ අභ්‍යන්තර විස්කම්බය වෙන්නේ. රයිට්. ඊට පස්සේ අපි යනවා ඊ කොටසට. ඊ කොටස කියනවා චලනනිස්සේ භාවිතා කර කේශික නාලයක අභ්‍යන්තරාරයේ සෙවීම සඳහා රසදිය ක්‍රමයේ ඍජු චලනනිස් ක්‍රමයේ භාවිතා කරන්න පුළුවන්. පහස සඳහා පරීක්ෂණ සඳහා ඉහත ක්‍රම දෙක මගින් වඩා සුදුසු ක්‍රමවේදයක් මැදේ සඳහන් කරන්න. හරි. එතකොට අවස්ථා දෙකක් දීලා තියෙනවා. අවස්ථා දෙකට අහනවා මොන ක්‍රමවේදයද අපි භාවිතා කරන්න කියලා. හරි.
පෘෂ්ටිකාතති සෙවීම ජිග පරීක්ෂණයේදී අභ්‍යන්තරාරයට අපි භාවිතා කරන්නේ කෙලින්ම චලන්නික්ස ක්‍රමය. ඒකට හේතුව වෙන්නේ පෘෂ්ටික අතදීදී අපි මනින්නේ කියන්නේ පෘෂ්ටික අතදීදී අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ කෙලවර ආරේනේ. කෙලවර අභ්‍යන්තරාරය අපි මෙන්න ගත්තා නම් ඇති. හරි මේ ඉහළ ආරෝගෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ. හැබැයි ඊළඟට කියලා දෙනවා දුෂ්ටා විසංගුණක සෙවීමේ පොයිසෙල් පරීක්ෂණය. ඒතර පොයිසෙල් පරීක්ෂණයේදී අපි ගන්නේ තිරස් නලයන්නේ මේ විදිහට. තිරස් නලයේ පරිමාණ ගැලීමේ ශීඝ්‍රතාවය ගැන තමයි අපි එදින කතා කරන්නේ. ඒකට අපි මේ තිරස් නලයේ මධ්‍යන්නේ හරස්කඩ වර්ගඵලය තමයි අපිට වැදගත් වෙන්නේ. හරි. මධ්‍යන්නේ වර්ගඵලය තමයි වැදගත් වෙන්නේ. එතකොට අපි මධ්‍යන්නේ විස්කම්භය ලබා ගන්න. එහෙම නැත්නම් මධ්‍යන්නේ අරය ලබා ගන්න ඕනේ. මොකද දැන් මෙහෙම තිරස් නලයේ තිබ්බට තිරස් නලයේ මෙතන තියෙන අරය නෙමෙයි මෙතන තියෙන සමහර විට. පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ අරය නෙමෙයි මෙතන තියෙන. ඒක නිසා අපි මධ්‍යන්නයක් ගන්න ඕනේ. ඒක නිසා අපි ඒකට භාවිතා කරනවා රසදිය ක්‍රමය. එතකොට පළවෙනි එකේ පෘෂ්ටිකාතති සෙවීමේ ජිග පරීක්ෂණයට භාවිතා කරන්නේ ඍජු චලන්නික් ක්‍රමේ. දුෂ්ටාවිතා සංගුණක සෙවීමේ පොයිසෙල් පරීක්ෂණයට භාවිතා කරන්නේ රසදිය ක්‍රමය. හරි ඒකට හේතුව වෙන්නේ මධ්‍යන්නයක් ලබා ගැනීම සඳහා. හරි. හේතුවක් අහලා නැහැ මේකේ. ඒකත් ඒක ලියන්න ඕන. හරි ඊට පස්සේ කියනවා රසදිය ක්‍රමවේදී භාවිතා කර කේශික නාලයේ අභ්‍යන්තරාරය ගණනය කිරීමේදී ලබාගත් පරීක්ෂණාත්මක දත්ත පහත දැක්කේ දත්ත දීලා තියෙනවා. හරි එකකින් අහන්නේ නලයේ අභ්‍යන්තර විස්කම්භය. හරි අපි දන්නවා රසදිය ස්කන්ධය දීලා තියෙනවා. අපි දන්නවා ස්කන්ධය සමානයි ඝනත්වයේ රසදිය වල රෝ කියලා ගත්තොත් පරිමාව v කියලා ගන්න. හරි. ඒතකොට රසදිය කන්දේ දිගත් මතර දීලා තියෙනවා. ඒතකොට ස්කන්ධය සමානයි රසදිය වල ඝනත්වය වැඩි කිරීම පරිමාව කියලා කියන්නේ හරස්කර ශේෂ්ත්‍රඵලය. ඒ කියන්නේ πr වර්ගයේ නේ හරස්කර ශේෂ්ත්‍රඵලය ඒක වැඩි කිරීම දිග L ඔන්නෝක වඩාගෙන් ආදේශ කරන්න ආදේශ කළ වාට අහන්නේ මෙතන විස්කම්බේ අපි මුලින්ම අරය හොයාගන්න පුළුවන්. අරය හොයාගෙන ඊට පස්සේ අරය දෙකෙන් වැඩි කරලා විස්කම්බේ ගන්න කරන්න පුළුවන්. හරි. එතකොට අගෙන් ආදේශ කරන්න පුළුවන්. අගෙන් ආදේශ කරොත් එහෙම අපි දන්නවා r මේක සුළු කරන්න පුළුවන් වුණා r සමානයි ස්කන්ධය බෙදීම y rho l කියන එකේ වර්ගමූලය එහෙම නැත්නම් භාගය වෙනි බලය. හරි. ඒකට සමානයි ස්කන්ධය මෙතන දීලා තියෙන්නේ 4.8 ග්‍රෑම් කියලා. එතකොට 4.8 ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන 10 ඍණ 3න් වැඩි කරනවා. බෙදීම ෆයි කියලා එක 3යි කියලා ගන්න කියනවා. 3 වැඩි කිරීම හරි 3 වැඩි කිරීම L කියලා කියන්නේ මෙතන රසදිය පටේ දිග සෙන්ටිමීටර් 10යි. ඒ කියන්නේ මීටර වලින් ගත්තොත් 0.1යි. ඊට පස්සේ රසදිය වල ඝනත්වය අපි දන්නවා 13600 මේක දීලා තියෙනවා 13600. ඔන්නෝක සුළු කරන්න ඒක වර්ගමූලය ගත්තට පස්සේ R සඳහා ගයක් ලැබෙනවා. R සඳහා ලැබෙනවා 1 වැඩි කිරීම 10 මීටර කියලා. ඒ කියන්නේ 1 මිලිමීටර කියලා. R මිලිමීටර 1යි නම් අපෙන් අහන්නේ R නෙමෙයි. මේක තිබ්බට ලකුණු හම්බෙන්නේ නැහැ. විස්කම්භය කියලා කියන්නේ 2යි R. කියන්නේ 2 වැඩි කිරීම 1 මිලිමීටර සමානයි මිලිමීටර 2යි. රයිට්. එතකොට විස්කම්භය වෙන්නේ මිලිමීටර 2යි. රයිට්. එතකොට ඔය ප්‍රශ්නය විදිහට තමයි ලියන්නේ. හරි. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි ඊළඟ ප්‍රශ්නේ බලා ගන්න. ඊළඟේ කියන්නේ මේ නියත පරිමාව වායු උෂ්ණත්වමානයක් තියෙන්නේ. ඒකේ කියනවා පහත රූපයේ දැක්වෙනුවේ නියත පරිමාව වායු උෂ්ණත්වමානයකි. එහි A B C හා D කොටස් නම් කරන්න. හරි. එතකොට A කියලා කියන්නේ මෙතන බල්බේ. හරි උෂ්ණත්වමාන බල්බේ. B කියලා කියන්නේ මෙතන අචල ලක්ෂය. හරි B කියන්නේ අචල ලක්ෂය. C කියලා කියන්නේ රසදිය. D කියලා කියන්නේ කේශික නලය. හරි. ඊට පස්සේ ඒකේ B කොටසේ පළවෙනි එක අහනවා මේ උෂ්ණත්වමානයේ බල්බේ ජලයේ ගිල්වීමට ප්‍රථම අනුගමනය කළ යුතු වැදගත් පරීක්ෂණාත්මක පියවර කුමක්ද? හරි. එතකොට මේක ජලයේ ගිල්වන්න කලින් අපි කරන්න ඕනේ මෙන්න මේ වගේ සිද්ධියක්. මෙහෙම ජල බඳුන තියෙනවා. මෙහෙම බල්බේ තියෙනවා.
මෙතන අචල ලක්ෂය මේ විදිහට තියෙනවා. ඊට පස්සේ දැන් මෙතන ජලය පුරවලා තියෙන්නේ. මෙන්න මේ ජලය ගිල්වන්න කලින් අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ බාහුව හැකිතා පහළට කරන්න ඕනේ. ඒකට හේතුව වෙන්නේ දැන් මේ ජලය ගිල්ලුවට පස්සේ ඔයාලා දන්නවා මේකේ උෂ්ණත්වය අඩු වෙනවා. වාතයේ උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට පරිමාව හැබැයි වෙනස් වෙන්නේ නැහැ. උෂ්ණත්වය අඩු වෙනවා කියන්නේ එතකොට පීඩනය අඩු වෙනවා. එතකොට මේකේ පීඩනය අඩු වෙනවා. මේක ගොඩක් ඉහළට ඔසවලා තිබ්බොත් එහෙනම් මෙතන පීඩනය වැඩි වෙලා මේ රසදී මෙන්න මේ නලය තුලින් ගිහිලා බල්බය ඇතුළට ගමන් කරන්න පුළුවන්. හරි එහෙම වුණොත් මේ බල්බේ පරිමාව වෙනස් වෙන්න පුළුවන්. හරි ඒක නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ බාහුව හැකිතා පහළට ගෙනල්ලා තමයි මෙන්න මේ බල්බේ ජලය තුල ගිල්ලන්න ඕනේ. හරි එතකොට අහන්නේ අනුගමනය කළ යුතු වැදගත් පරීක්ෂණාත්මක පියවර කුමක්ද කියලා උෂ්ණත්වමානයේ විවෘත බාහුව හැකිතා පහළට රැගෙනීම සිද්ධ කළ යුතුයි. හරි ඊට පස්සේ අහනවා එකකින් බලාපොරොත්තු වෙන කෘත්‍යය කුමක්ද කියලා. කෘත්‍යය තමයි දැන් මම කිව්වේ. හරි. කෘත්‍යය තමයි මෙන්න මේ බල්බය ජලය තුල ගිල්වීමේදී බල්බය තුල උෂ්ණත්වය අඩු වී පීඩනය අඩු වී රසදිය බල්බය තුලට ගමන් කිරීම වැළැක්වීමට. හරි. ඒක තමයි අදාළ කෘත්‍යය වෙන්නේ. ඊට පස්සේ අහන තුන්වෙනි එකේ නියත පරිමාණ වායු උෂ්ණත්වමානය මගින් කිසියම් උෂ්ණත්වයකට අදාළ පාඨාංක ලබා ගැනීමට ප්‍රථම අනුගමනය කළ යුතු වැදගත් ක්‍රියාමාර්ග දෙකක් සඳහන් කරන්න. හරි. කියන්නේ පාඨාංකයක් ගන්න කලින් මොනවද අනුගමනය කරන්න ඕන? පළවෙනි එක තමයි අනිවාර්යයෙන්ම මේ රසදිය මට්ටම මෙන්න මේ අචල ලක්ෂයට අපි රැගෙනීම කරන්න ඕනේ. හරි. රසදිය මට්ටම අචල ලක්ෂය වෙතට රැගෙනීම සිදු කළ යුතුයි. ඒක තමයි පළවෙනි කාරණය. ඊට පස්සේ අපි ලබා ගන්න උෂ්ණත්වයේ යම්කිසි කාලයක් තබා ගත යුතුයි. හරි. උෂ්ණත්වයේ කියන්නේ නියත උෂ්ණත්වයේ යම්කිසි කාලයක් තබා ගත යුතුයි. මොකද මේ රසදිය මට්ටම වෙනස් වෙනවනේ. හරි. වෙනස් වෙලා රසදිය මට්ටම ස්ථායි මට්ටමකට එනකන් අපි අදාළ උෂ්ණත්වයේ යම්කිසි වේලාවක් පවත්වා ගත යුතුයි. ඔන්න ඒ කාරණා දෙක තමයි ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ කියනවා හතරවෙනි එක මෙම පරීක්ෂණයේදී ජලය සෑම විටම හොඳින් මන්ථනය කළ යුතුයි. මගින් සැලසෙන වාසි දෙකක්. හරි. අපි දන්නවා ජලය අපි මන්ථනය කරන්න ඕන හැම වෙලාවෙම. ඒකට හේතු වෙන්නේ මෙන්න මේ ජලයේ උෂ්ණත්වයේ ඒකාකාරව සෑම ස්ථානයකම පවත්වා ගන්න. හරි ඒක කරුණ. අනිත් කරුණ තමයි මෙන්න මේ බල්බයේ බාහිර පෘෂ්ඨයේ තැම්පත් වෙන වායු බුබුලු මෙන්න මේ තැම්පත් වෙන වායු බුබුලු ඉවත් කරන්න. හරි ඔන්න ඔය හේතු දෙක තමයි ලියවෙන්න ඕන. හරි එකක් තමයි උෂ්ණත්වයේ ඒකාකාරව පවත්වා ගන්න. අනිත් එක මේ වායු බුබුලු තැම්පත් වීම වළක්වන්න. හරි. ඔය හේතු දෙක තමයි ලියන්න ඕන. ඊට පස්සේ සී කොටසට අපි යනවා. සී කොටස කියනවා ශිෂ්‍යයාගෙන් සිදු අත්වැරදීමක් හේතුවෙන් පහත රූපයේ පරිදි බල්බය තුලට රසදිය යම් ප්‍රමාණයක් ඇතුළු විය. හරි. බල්බය තුලට රසදිය යම් කිසි ප්‍රමාණයක් ගියාලු. ඊට පස්සේ අහනවා මෙම නියත පරිමාණ වායු උෂ්ණත්වමානය නැවත භාවිතා කළ හැකිද නොහැකිද යන්නේ හේතු සහිතව පැහැදිලි කරන්න. හරි. එතකොට නැවත භාවිතා කරන්න බෑ. ඒකද හේතුව වෙන්නේ දැන් රසදිය යම් කිසි ප්‍රමාණයක් මේක ඇතුළට ගියාට පස්සේ මේකේ පරිමාණ අඩු වෙනවා. හැබැයි පරිමාණ අඩු වුණා කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. හරි පරිමාණ නියත නම්. හැබැයි මේකේ නියත වෙන්නේ නැහැ. මොකද මේක උෂ්ණත්වය අපි පද්ධතිය වැඩි කරොත් එහෙම මෙන්න මේ රසදියත් ප්‍රසාරණය වෙන්න පුළුවන්. ප්‍රසාරණය වුණොත් මේ පරිමාණ වෙනස් වෙනවා. නැත්නම් උෂ්ණත්වය අඩු කරොත් රසදිය සංකෝචනය වෙනවා. එතකොට පරිමාණයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වයත් එක්ක රසදිය වල පරිමාණ වෙනස් වෙන නිසා මෙන්න මේ අදාළ බල්බේ පරිමාණ නියතව තියෙන්නේ නැහැ. හරි. ඒක නිසා අපිට ඒක නැවත භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. හරි. ඊට පස්සේ කියනවා D නියත පරිමාණ වායු උෂ්ණත්වමානයේ බල්බය සඳහා පවතින ගෝලාකාර ව්‍යුහය වෙනුවට රූපයේ පරිදි එම පරිමාණ සහිත ඝනකයක හැඩති ව්‍යුහයක් භාවිතා කිරීමට ශිෂ්‍යයෙකු අදහස් කරයි. මෙහිදී ඒ ව්‍යුහයට වඩා ව්‍යුහය සුදුසු වේයේ සලකා යට හේතුවක් ඉදිරිපත් කරන්න. හරි. හරි. එතකොට දැන් එකම පරිමාව තියෙන මෙන්න මේ ගෝලාකාර හැඩති බල්බයකුයි මෙන්න මේ විදිහට ඝනකයක් වගේ බල්බයකුයි පාවිච්චි කරන්නේ. හරි. ඒකෙන් ඝනකයේ වඩා සුදුසුයි. වෙයි සුදුසුයි කියලා අහන්නේ. පරිමාව දෙකේම සමාන පරිමාණු. හරි. හැබැයි මේ දෙකේ පරිමාණ සමාන වුණාට මෙන්න මේ ගෝලයේ පෘෂ්ඨික වර්ගඵලයයි ඝනකයේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය ගත්තොත් එහෙම පරිමාණ සමාන ගෝලයක සහ ඝනකයක පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය අපි ගත්තොත් එහෙම වැඩි පෘෂ්ඨික ක්ෂේත්‍රඵලයක් තියෙන මෙන්න මේ ඝනකේ. හරි. ඝනකයේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි.
පෘෂ්ඨික ශේෂ්ඨඵලයේ වැඩි කියලා කියන්නේ මේ ගණකයට හැකියාවක් තියෙනවා ගෝලයට සාපේක්ෂව ඒ කියන්නේ උෂ්ණත්වයේ තාපය හරි මේ වාතයට කියන්නේ මෙන්න මේ බල්බය ඇතුලේ තියෙන වාතයට ඊටාම ඉක්මනින් රැගෙන යන්න. හරි. වැඩි ඉක්මනින් ඊටාම ඉක්මනින් අඩු කාලයකදී රැගෙන යන්න හැකියාවක් තියෙනවා. පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි නිසා. ඒක නිසා තමයි මේකට වඩා මේක ගොඩාක් සාර්ථකයි කියලා කියන්නේ. හරි. එතකොට ඒක ලියන්න ඕනේ මේ විදිහට B වල පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි නිසා පහසුවෙන් ජලයේ උෂ්ණත්වයේ වාතයට රැගෙන ඒම ඒ බල්බයට වඩා ඉක්මනින් සිදු කළ හැකි. හරි. ඉක්මනින් සිදු කළ හැකි. ඒක තමයි අදාළ හේතු විදිහට ඔයාලට ලියන්න තියෙන්නේ. right. ඊට පස්සේ මේ ප්‍රශ්නෙත් අවසාන කොටසට අපි යනවා. අවසාන කොටසේ අහනවා මෙහිදී දැක්වෙන නියත පරිමාණු උෂ්ණත්වමානයේ මෙතන රූපයක් දීලා තියෙනවා U හැඩති වීදුරු වලින් සාදා ඇති අතර ඒ අචල වේ. මෙහි ආර්වයේ කෘත්කාරය කුමක්ද? හරි. දැන් එතකොට මේක දැන් වීදුරු වලින් හදලා තියෙන එක අචලයිලු. අචලයි කියලා කියන්නේ අපි දන්නවනේ මේකද ඉහළ පහළ කරන්න බෑ. හරි. එතකොට ඒක නිසා අපි සම්බන්ධ කරලා තියෙන පහළට වෙනම මෙන්න මේම ව්‍යුහයක්. හරි. ඒකත් රසදී වලින් පුරවලා තමයි තියෙන්නේ. හරි. රසදී වලින් මෙහෙම පුරවලා තමයි තියෙන්නේ. ඒකට ඒ ව්‍යුහයේ කාර්යය තමයි මෙතන පීඩනය වෙනස් කරනවා. මේක ඉහළ පහළ කරලා. මොකද මේක ඉහළ පහළ කරන්න බෑනේ. වීදුරු වලින් හදලා තියෙන නිසා මේක ඉහළ පහළ කරමින් හරි මෙන්න මේ රසදිය අචල ලක්ෂය කරා රැගෙනීම. හරි. රසදිය කඳ අචල ලක්ෂය කරා රැගෙනීම තමයි ඒක කෘත්‍යය වෙන්නේ. හරි. ඒක කෘත්‍ය විදිහට ලියන්න ඕනේ. උස් පහත් කරමින් රසදිය අචල සලකුණු වෙත රැගෙනීමට හැකියවීම. හරි. ඒක තමයි එතකොට ආරවල U හැඩති ආරවල කෘත්‍යය වෙන්නේ. හරි. එතකොට ඒක හරි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. හරි ළමයි අපි ඊළඟට තුන්වෙනි විභාගයකට යමු. ඒක කියන්නේ හරි සැහැල්ලු හෙලික්සිය දුන්නක පහළ කෙළවරින් අචල වෙල්ලා එහි පහළ කෙරවල විවිධ සිරස්ස පහළට ක්‍රියා කරන බලයේදු විට විවිධ වූ විතතීන් නැති කරයි. විතතිය එක් සමග යොදනු ලැබූ බලය F විචලනය වන ආකාරය පහත දැක්වේ. හරි. යොදන බලයක් කියන්නේ විතතියත් එක්ක යොදන බලය තමයි ප්‍රස්ථාරගත කරලා දෙන්නේ y සමාන mx ආකාරයකට ලැබිලා දෙනවා. ඒක යහන්නේ මෙන්න දුන්නේ දුරු නියතේ ගන්න එක කරනවා. හරි. එතකොට අපි දන්නවා දුන්න මත යොදන බලය x සමානයි kx කියලා. x කියන්නේ විතතිය, k කියන්නේ දුරු නියතේ. එතකොට මේකේ විතතිය ඉදිරියේ බලය තමයි ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. හරි. මේක y සමානයි mx ආකාරය. එතකොට k අපිට ලැබෙනවා ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. හරි. එතකොට මේ ප්‍රස්ථාර අනුක්‍රමණය තමයි k කියලා කියන්නේ. එතකොට k සමානයි අනුක්‍රමණය කියලා කියන්නේ අපි දන්නවා අනුක්‍රමණය ගන්න කරද්දී මේ වගේ ප්‍රස්ථාරයක දුරම ලක්ෂ අපි තෝරා ගන්න ඕනේ. එතකොට තමයි අපිට වැඩිම නිර්වද්‍යතාවයකින් යුතුව අනුක්‍රමණයක් ලබා ගැනීම හැකියාව තියෙන්නේ. දුරම ලක්ෂ කියන්නේ මෙතන y කණ්ඩාංග ගත්තොත් එහෙම 6. හරි. 6 ඍණ බිංදුව තමයි දුරම ලක්ෂ දෙක වෙන්නේ. ඒක නඩු කරනවා මෙතන 120. හරි. 120 ඍණ බිංදුව. මිලිමීටර වලින් තියෙන නිසා 10 ඍණ 3ෙන් වැඩි කරනවා. ඕක සුළු කරන්න එතකොට එනවා නිව්ටන් මීටරයට වලින්. හරි. ඒකක වලින්. එතකොට ඕක සුළු කරාම ලැබෙයි 50 නිව්ටන් මීටරයට කියලා කේවලගේ දුරුනීතියගේ. හරි. ඊට පස්සේ අපි යනවා ඒකේ B කොටසට. B කොටස කියන දුන්නේ පහළ කෙළවරට ස්කන්ධය ග්‍රෑම් 500ක් වන අංශුවක් ගැටගසා එය සිරස්ව පහළට විස්ථාපනය කර මුදාහැර එමගින් දුන්නේ සිරස් දෝලන ඇති කරයි. සිරස්ව පහළට ඇදලා අතාරිනවලු. හරි. එතකොට මෙහිදී දුන්නේ ඇතිවන සරල අනුවර්තී දෝලනය සිදුවන ආකාරය පැහැදිලි කරන්න. අපි දන්නවා දුන්නක එහෙම ස්කන්ධයක් එල්ලලා පහළට ඇදලා අතෑරිය කියලා කියන්නේ අනිවාර්යෙන් පහළට ඇදලා අතාරිද්දී ඒකේ දෝලන කේන්ද්‍රයේ දෙසට බලයක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ දුන්න ස්කන්ධය ඉහළට ගිහිල්ලා දුන්න හැකිලෙනවා. හැකිලුණාට පස්සේ නැවත අනිත් පැත්තට බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට සෑම විටම කේන්ද්‍රයේ දෙසට බලයක් එල්ල වෙලා පවතිනවා. හරි. ඒක නිසා මෙයා සරල අනුවර්තී චලිතය සිද්ධ කරනවා. හරි. එතකොට මේක අහන්නේ මෙහිදී දුන්නේ ඇතිවන සරල අනුවර්තීය දෝලනයේ සිදුවන ආකාරය පැහැදිලි කරන්න කියලා. හරි. එතකොට ලියන්න ඕනේ ඔයාලා
සෑම වස්තු මත දෝලන කේන්ද්‍රය දෙසට එල්ලවන වස්තුව දෝලන කේන්ද්‍රයේ සිට ලබා ඇති විස්ථාපනයට අනුලෝම සමානුපාතික බලයක් ඇති කරයි. හරි. ඒක ලියවෙන්න ඕනේ. ඒ කියන්නේ විස්ථාපනයේ වැඩි වෙන්න වැඩි වෙන්න. ඒ කියන්නේ අපි පහළට අදින ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න කේන්ද්‍රයේ දෙසට එල්ලලා තියෙන බලයේ විශාලත්වය වැඩි වෙනවා. හරි. ඒ වගේම තමයි දුන්න හැකිලෙන්න ඊට විරුද්ධව ඇති කරන බලයේ විශාලත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ විස්ථාපනයත් එක්ක බලයේ විශාලත්වය වැඩි වෙනවා. හරි. ඒ බලයේ සෑමෙටම එල්ල වෙලා තින්නේ කේන්ද්‍රයේ දෙසට. හරි. ඔය ටික ලියවෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ආම දෝලන වල ආවර්ත කාලය ගණනය කරන්න කියලා අපි දන්නවා 2. හරි. B1 2 ආවර්ත කාලේ අපි දන්නවා t සමානයි මේ දුන්න ආවර්ත කාලය ගන්න දන්නවා 2π වාරයක් ස්කන්ධ බෙදීම දුර්නියතය කියන එකේ වර්ගමූලය. t සමානයි pi කියලා කියන්නේ මෙතන 3යි කියලා ගන්න ඕනි. හරි. pi කියලා කියන්නේ 3යි. එතකොට pi කියලා කියන්නේ 3යි කියලා ගන්න කියන. එතකොට 2 වැඩි කිරීම 3යි. ස්කන්ධෙ මෙතන දීලා තියෙනවා ග්‍රෑම් 500යි කියලා කියන්නේ කිලෝග්‍රෑම් නම් 0.5යි. බෙදීම k කියලා කියන්නේ අපි ගන්න එක 50යි. හරි. මේක සුළු කරන්න. මේක සුළු කරාට පස්සේ ඔයාලට ලැබෙනවා දාල කාලේ තප්පර 0.6යි කියලා. ආවර්ත කාලේ 0.6යි තප්පර කියලා ලැබෙනවා. රයිට්. ඔක ලියා ගන්න අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස කියන්නේ ළමයි දෝලනය වල විස්තාරයේ මිලිමීටර් 29.15 පිහිටුමේ ඇති විට දෝලනයට අදාළ දුන්නේ ගබඩා වේදී ශක්තිය ගණන් කරන්න. 15ම පිහිටුම කියලා කියන්නේ ආ විස්තාරයේ තමයි තියෙන්නේ. හරි. විස්තාරයේ මිලිමීටර් 20ක්. කියන්නේ 15ම පිහිටුම කියන්නේ මෙයා 20ක් ඇදිලා තියෙනවා. හරි. ඒක අහන්නේ ගබඩා වේදී ශක්තිය. අපි දන්නවා භාගයක් kx වර්ගයෙන් දුන්නේ ගබඩා වල තියෙන ශක්තියනේ. ඒකට E සමානයි භාගයක් kx වර්ගය තුන මෙයා විස්තාරයේ ඉන්න නිසා භාගයක් ka වර්ගය කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ විස්තාරය. හරි. E සමානයි භාගයයි k කියලා කියන්නේ 50යි. a කියලා කියන්නේ මිලිමීටර මෙතන දීලා තියෙනවා 20යිනේ. කියන්නේ 20 වැඩි කිරීම 10 ඍණ 3 වර්ගය. ඕක තමයි පිළිතුර වෙන්නේ. එතකොට මේක සුළු කරන්න. සුළු කරාට පස්සේ 0.01 ජූල් කියලා එනවා අදාළ ශක්තිය. හරි. රයිට්. ඔය ටික ලියාගන්න. ඊට පස්සේ C කොටසට යනවා. C කොටසේ කියනවා මෙම දෝලනයට අදාළ චාලක ශක්තිය, විභව ශක්තිය හා මුළු ශක්තිය දෝලන කේන්ද්‍රයේ සිට මනු ලබන දුර අනුව විචලන වෙන ආකාරය ප්‍රස්ථාරක ඇඳ දක්වන්න. හරි. ඒතකොට ওই වගේ ওই ප්‍රස්ථාර නම් ඕන තරම් දැකලා ඉතින් ඔයාලා දෝලන තරංග වල MCQ වලදී ඔයාලට ලැබිලා තියෙනවා. පසුගිය විභාග ප්‍රශ්න වල ආරම්භ බලන්න. හරි. MCQ වල ඕන තරම් අහලා තියෙනවා. ඒක කෙලින්ම අඳින්න කියලා කියන්නේ. හරි. විස්ථාපනයත් එක්ක මුළු ශක්තිය, විභව ශක්තිය, චාලක ශක්තිය වෙනස් වෙනදී. හරි. ඒතකොට ඕක විස්ථාපනය ගත්තොත් ධන සහ ඍණ කියන දිශා දෙකටම තියෙනවා x විස්ථාපනයේ ශක්තිය. හරි. ඊට පස්සේ මුළු ශක්තිය ගත්තොත් අපි දන්නවා නියතයි. මුළු ශක්තිය වෙනස් වෙන්නේ නැහැ, නියතයි. ඒ කියන්නේ විස්ථාපනය අඩු වෙද්දී මෙයාගේ චාලක ශක්තිය වැඩි වෙනවා. විස්ථාපනය වැඩි වෙද්දී චාලක ශක්තිය අඩු වෙලා විභව ශක්තිය වැඩි වෙනවා. හරි. එතකොට චාලක ශක්තිය විභව ශක්තිය කියන දෙක එකතුව නියතයක් වෙන හැම වෙලාවෙම. හරි. ඒක නිසා අපි දැන් විස්ථාපනයේ අඩුම අවස්ථාවේදී වැඩිම වෙන්නේ චාලක ශක්තිය. හරි. විස්ථාපනයේ වැඩි වෙන්න චාලක ශක්තිය මේ විදිහට අඩු වෙනවා. විස්ථාපනයේ උපරිම අවස්ථාවේදී චාලක ශක්තිය බිඳයි. මෙන්න එහෙම. විස්ථාපනයේ අවම අවස්ථාවේදී හරි විභව ශක්තිය බිඳුවයි. විස්ථාපනයේ උපරිම අවස්ථාවේදී විභව ශක්තිය උපරිමයි. හරි. එතකොට ඒක මෙන්න මේ විදිහටයි විචලනය. ඔන්න ඔය විදිහට විචලනයක් තියෙනවා. හරි. එතකොට මේ චාලක ශක්තිය තමයි මේක. මේ ඇවිල්ලා විභව ශක්තිය. මේ ටෝටල් එක. හරි. මුළු ශක්තිය. ඔන්න ඔය විදිහට සලකුණු වෙලා තියෙන්න ඕනේ. හරි. එතකොට මේ මොන ලක්ෂය අපි ගත්තත් එහෙම මෙන්න මේ චාලක ශක්තියයි විභව ශක්තියයි එකතුව මුළු ශක්තියට සමානයි. මෙතන ගත්තත් චාලක ශක්තියයි විභව ශක්තිය චාලක ශක්තිය එකතුව මුළු ශක්තියට සමානයි. ඕනම ස්ථානයක ගත්තොත්. හරි. මෙතන ගත්තොත් දැන් විභව ශක්තිය බිඳුවයි. හරි.
විභව ශක්තිය බිඳුවයි චාලක ශක්තිය එතකොට උපරිමයි. මෙතන ගත්තොත් චාලක ශක්තිය බිඳුවයි විභව ශක්තිය එතකොට උපරිමයි. ඒ උපරිමගේ සමාන වෙන්නේ මෙන්න මේ මුළු ශක්තියට. හරි. ওই විදිහට ඇඳලා තියෙන්න ඕනේ. රයිට්. ඊට පස්සේ ඊළඟ එකට අපි යනවා ඊළඟ එක කියනවා D1. D1 කියනවා පසුව මෙම පරීක්ෂණයේදී යොදා ගන්නා ලද දුන්නට සරසම තව දුනු යොදා ගැනීමෙන් පහත රූපයේ පරිදි සංයුක්ත දුනු පද්ධතියක් හදලා තියෙනවා. හරි. එතකොට ළමයි ඒකේ අහන්නේ මෙම දුනු පද්ධතියේ සමක දුනු නීතිය ගන්න එක. අපි දන්නවා සමක දුනු නීතිය ගන්න කරද්දී ශ්‍රේණිගත දුනු වලට අපි අර ප්‍රතිරෝධ වල භාවිතා කරපු එක අනිත් පැත්ත. විරුද්ධාත භාවිතා කරන්නේ ශ්‍රේණිගතනේ අපි එකයට k සමාන එකයට k එක දන එකයට k දෙක ඔය විදිහට ගන්න. සමාන්තරගතයි නම් k එක දන k දෙක k තුන ඔය විදිහට ගන්න. හරි. හරියට නිකන් අර ධාරිත්‍රක වල වගේ. හරි. ඒත් මේකේ පළවෙනි දුනු තුන ගත්තොත් එහෙම මෙන්න මේ දුනු තුන එකිනෙකට සමාන්තරගතයි. රයිට්. ඊට පස්සේ එන්න දුනු දෙකත් නැවත සමාන්තරගතයි. ඒ දුනු දෙක ඉහළ දුනු දෙකටයි පහළ දුනු දෙකටයි දුන්නටයි ශ්‍රේණිගතයි. මේ දුනු සමාන්තරගතයි මේ දුනු ශ්‍රේණිගතයි. මේ අතර ශ්‍රේණිගතයි මේ අතර සමාන්තරගතයි. ඒතර මේ එක සරල සමුදුරනේ. එතකොට එක දුන්නක දුනු නීතිය අපි දන්නවා 50යි කියලා අපි ගන්නේ කරා. හරි. එතකොට මේ දුනු තුනේ සමාන්තරගත නිසා දුනු තුනේ එකතුව කියන්නේ k එක දන k දෙක දන k තුන. හරි. එතකොට මේ දුනු තුනේම සමකයෙන් දුත් එක 50ව 3ක් කියන්නේ 150යි. හරි. එතකොට මේ දුනු දෙකේ ඊට පස්සේ සමකය ගත්තොත් එතකොට 50ව 2යි කියන්නේ 100යි. ඊට මෙතන දුන්නේ අපි 50යි. ඒතර ඔය තුන ගත්තොත් ශ්‍රේණිගතයි. ශ්‍රේණිගතයි නම් අපි ලියන්නේ එකයට k සමානයි. එකයට k එක දන එකයට k දෙක දන එකයට k තුන. එතකොට එකයට 150 දන එකයට 100 දන එකයට 50. ඒ විදිහට. එකයට k සමානයි. පොදු හරය ගන්න පුළුවන් අපිට 300 300ට 150 2 දන 3 දන 6 11යි. 11 බෙදීම 300 සමානයි එකයට k. හරි ළමයි. එතකොට k එනවා සමක දුනු නීතිය එනවා 300 බෙදීම 11යි කියලා. හරි. නිව්ටන් මීටරයට කියලා එනවා. ඔක තමයි අදාළ සමක දුනු නීතිය විදිහට ඔයාලට එන්නේ. රයිට්. ඊට පස්සේ අපි යනවා දුනු පද්ධතිය ලබා ගන්න මුළු විතතිය ගන්න එක. මුළු විතතිය ගන්න කරන්න අපිට සමක දුනු නීතියට අදාළව භාවිතා කරන්න පුළුවන්. හරි. මේකේ එල්ලන්නේ ග්‍රෑම් 600ලු. එතකොට ඒකටත් අපි තුන්වෙනි එකට දාන f සමානයි k e සමාන f බෙදීම k. e සමාන f කියලා කියන්නේ මෙතන ග්‍රෑම් 600යි කියන්නේ කිලෝග්‍රෑම් නම් 0.6යි. එතන නිව්ටන් නම් 6යි. බලය කියන්නේ නිව්ටන් 6යි 6 බෙදීම k කියන්නේ දුනු නියතය මෙන්න මේක 300 බෙදීම 11යි. 300 බෙදීම 11 ඉහළට යනවා. හරි. එතකොට ඔක සුළු කරන්න එනවා සෙන්ටිමීටර වලින් 22යි කියලා. සෙන්ටිමීටර 22යි කියලා එනවා අදාළ විතතිය. හරි. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි එකට. තුන්වෙනි එක කියන මධ්‍යයෙහි පවතින දුනු දෙක ලබා ගන්න පොදු විතතිය ගන්න එකට. හරි. ඒකට මධ්‍යයේ පවතින දුනු දෙක ලබා ගන්න පොදු විතතිය වෙන්නේ ඒ දෙකේ අපි දන්නවා 100යිනේ දුනු නීතිය. ඒතකොට ඒ දෙක මත බලපාන බලය වෙන්නේ අර ග්‍රෑම් 600 නිසා බලපාන බලය. ඒ කියන්නේ නිව්ටන් 6. හරි. එතකොට ඒකට අපිට දාන්න පුළුවන් f සමානයි kx. f කියන්නේ නිව්ටන් 6යි. k කියන්නේ 100යි යාගේ. x. x කියන්නේ 0.06යි මීටර. හරි. ඕකෙන් එතකොට තුන්වෙනි එකටනේ. තුන්වෙනි එකට 0.06 මීටර කියලා එනවා. එතකොට මැදේ තියෙන දුනු දෙකේ විතතිය. රයිට්. ඊට පස්සේ අපි යනවා හතරවෙනි එකට. පහළම දුන්නට සම්බන්ධ කර ඇති ස්කන්ධය ග්‍රෑම් 200ක් ඉහළ නැංවීම විට පහළම දුන්නේ මුළු විතතිය ගණනය කරන්න.
හරි එතකොට ඒකටත් සාමාන්‍ය විදිහට f සමාන 1x දාන්න තියෙන්නේ. හරි එතකොට f සමාන 1x දාන්න 15කට වැඩි කරන්නේ ග්‍රෑම් 200නේ. ග්‍රෑම් 200 කියන්නේ කිලෝග්‍රෑම් නම් 0.2යි නිව්ටන් නම් 2යි. අර නිව්ටන් 2ක් වැඩි කරනවා. එතකොට එයාගේ දුරු නියතේ 50යි. 50යි දැනට තියෙනවා නිව්ටන් 6ක්. නිව්ටන් 2ක් වැඩි කරා කියන්නේ නිව්ටන් 8යි. ඒකට f සමාන 1x දැම්මට පස්සේ එනවා සෙන්ටිමීටර් 16ක් කියලා එනවා. හරි විතතිය සෙන්ටිමීටර් 16ක් කියලා තමයි එන්නේ. හරි එතකොට අවසාන එකට 4 වෙනි එකට 16 සෙන්ටිමීටර් කියලා විතතිය. හරි රයිට් එතකොට ඒකත් හරිය ඊළඟට යනවා 4 වෙනි ප්‍රශ්නෙට. හරි අපි දැන් අවසාන ව්‍යුහගත ප්‍රශ්නයක සාකච්ඡා කරන්නේ. මේකේ තියෙන්නේ ධාරා තුලාවක්. හරි ඔයාලා ධාරා තුලාව ප්‍රැක්ටිකල් එක දන්නවා. අපි බලමු මේකේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. මේක කියනවා මෙහි දක්වා ඇත්තේ ධාරා තුලාවකි මෙම උපකරණයට අමතරව සියුම් දිය ලෙවලයක් තෙදඬු තුලාවක් සහ යූ චුම්බකයක් ඔබට සපයා ඇත. මීට අමතරව මෙම ධාරා තුලාවේ PQ RS හා QR ලෝහමය කොටස් මගින් PQ RS සහ QR ලෝහ කොටස් මගින් සාදා ඇත. PS කොටස ප්ලාස්ටික් මගින් සාදා ඇත. හරි ඒක තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ කොටස තමයි ප්ලාස්ටික් කියලා කියන්නේ. හරි මේක ප්ලාස්ටික්ලු මේවා ලෝහමය කොටස්ලු. මේක දීලා තියෙන්නේ සලකුණු කරලා තියෙන මේක Q R සහ S විදිහට ඔන්න ඔය විදිහට තියෙන්නේ. මෙතන මේ බාහුව දිග x ඊට පස්සේ මෙතෙන් තමයි තුලා දැටිය මේ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ. රයිට් මෙන්න මේ ඌරු දෙක මත තමයි මේක සන්තුලනය මෙන්න මේ විදිහට තියෙන්නේ. හරි ඊට පස්සේ ඒ කූරු දෙකට එහෙම පරිපතයක් කරා විද්‍යුත් ධාරාවක් ගමන් කරන්න සලස්සලා තියෙනවා. විචල්්‍ය ප්‍රතිරෝධයක් තියෙනවා. කෝෂයක් තියෙනවා. හරි මොන විදිහට තමයි තියෙන්නේ. සරලව වෙනද? හරි බලමු. මෙහි පාඨාංග ගැනීමට ප්‍රථමයෙන් ධාරා තුලාවේ ආධාරක පාදය තිරස් කරගත යුතුයි. සිදු කරගන්න ආකාරය එයා දක්වන්න. ආධාරක පාදයේ තිරස් කරගන්නවා කියලා කියන්නේ මෙන්න මේ PS මත يعني මේක පාඨාංග ගන්න කලින් අපි මේක තිරස් කරගන්න ඕනේ. හරි හරියට තිරස්ව තියෙන්න ඕනේ සම්තුලනය කරගන්න. එතකොට අපි කරන්නේ අර දීලා තියෙන සිවුන් දිය ලෙවලේ මෙන්න මේ PS බාහුව මත තියලා ඉවරලා දිය ලෙවලේ දිය බිඳුව හරි වායු බුබුල හරි දිය ලෙවලේ වායු බුබුල හරියට මැදට මධ්‍යයට පැමිණෙන විදිහට සකස් කරලා දිය ලෙවලේ භාවිතා කරලා තිරස් කර ගැනීම සිදු කරනවා. හරි එතකොට ඒක කියන්නේ ඒකෙදි අපි දැන් වෙනස් කරගන්න දැන් මේකේ පහළ තියෙනවනේ ස්ක්‍රූප්පු. එතකොට මේ ස්ක්‍රූප්පු වෙනස් කරලා තමයි අපි මේක මේ එහා මෙහා කරගෙන يعني මට්ටම් කරගන්න. හරි දිය ලෙවලේ භාවිතා කරලා ස්ක්‍රූප්පු කරකවන ගමන් අපි දිය ලෙවලේ වායු බුබුල මැදට එනවාද කියලා අපි නිරීක්ෂණය කරනවා. හරි ඒක තමයි කරන්නේ. එතකොට ඒක ලියන්න ඕනේ PS මත තබන ලද දිය ලෙවල වායු බුබුල මැදයට පැමිණෙන තෙක් ස්ක්‍රූප්පු පාද දෙකෙන් සීරු මාරු කිරීම. හරි ස්ක්‍රූප්පු පාද වලින් සීරු මාරු කරන්න ඕනේ. රයිට් ඊට පස්සේ කියනවා පාඨාංග ගැනීම ආරම්භ කරන විට R Q අතර ලබා දී ඇති චුම්බක පිහිට විය යුතු ආකාරයත් ධාරාව ගලන විට R Q මත බලය ක්‍රියා කරන ආකාරයත් දක්වන්න. රයිට් මෙතන R Q මත බලය R සහ Q මත බලය දැන් මේක මේ පැත්තට අපි ස්කන්ධයක් දානවනේ මොන හරි. ඒ ස්කන්ධය දාද්දි මේ මෙන්න මේ PS වටා ගූර්ණ ගත්තොත් එහෙම දක්ෂිනාවර්ත ගූර්ණයක් තමයි ස්කන්ධෙ මම ඇති කරන්නේ. ඒතර වාමාවර්ත ගූර්ණයක් ඇති කරන්න ඕනේ මේ පැත්තේ. ඒතර චුම්බක බලය ඇති වෙන්න ඕනේ මෙන්න මේ QR මත සිරස්ස මේ විදිහට පහළට. චුම්බක බලයක් ඇති වෙන්න ඕනේ. හරි. ඒතර ඔය සිරස්ස පහළට චුම්බක බලයක් ඇති වෙන්න නම් ඉතින් දැන් ධාරාව යන්නේ
කෝෂයෙන් මේ පැත්තටනේ. ඒතකොට ධාරාව මේ විදිහට ගමන් කරනවා. මෙහෙම ගිහිල්ලා මෙන්න මේ කම්බියෙන් මේ අතර තමයි ධාරාව ගමන් කරන්නේ. හරි. එතකොට අපි දන්නවා වමත් නියමයේ දාලා අපිට චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හොයාගන්න පුළුවන්. බලයේ දිශාව වෙන්නේ පහළට. දැන් වමත් නියමයේ දැම්මොත් එහෙනම් බලයේ දිශාව පහළට ධාරාව ගලන්නේ මේ අතට. බලයේ පහළට ධාරාව මේ අතට. එතකොට චුම්බක ක්ෂේත්‍රය පිහිටන්න ඕනේ මෙන්න මේ අතට. හරි. චුම්බක ක්ෂේත්‍රය අතර ගිල කියන්නේ මේක චුම්බකයේ පිහිටන්න ඕනේ චුම්බක උතුර මේ පැත්තේ. චුම්බක දකුණ මේ පැත්තේ ඔන්න ඔය විදිහට ඇඳලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් Q පැත්තේ ඉඳලා බැලුවොත් එහෙම ධාරාව ගලන්නේ ඇතුළට. එතකොට චුම්බක උතුර ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ අතට. චුම්බක දකුණ ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ අතට. එතකොට චුම්බක ක්ෂේත්‍රය තියෙනවා B කියලා මේ පැත්තට. හරි. එතකොට බලය තියෙනවා සිරස්ස පහළට. හරි. දකුණන් දීමේ දැම්මොත් එහෙම චුම්බක ධාරාව තලයේ තුලට ධාරාව තලයේ තුලට චුම්බක ක්ෂේත්‍රය මේ අතට. හරි. බලය ක්‍රියාත්මක වෙන්නේ පහළට. බලය මෙහෙම පහළට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේක හරි ඇඳලා තියෙන්න ඕනේ. හරි. ඔන්න ඔය විදිහට. හරි. ඊට පස්සේ අහනවා මෙහිදී RQ මත බලය සන්තුලනය කිරීම සඳහා තුලාත් ඇටියට පඩි එකතු කිරීම යෝග්‍ය නෙවේ. සඳහා හේතු පැහැදිලි කර ඒ සඳහා විද්‍යාගාරයේදී යොදා ගන්න ද්‍රව්‍ය නම් කරා. ඒකට විද්‍යාගාරයේදී මේකට මේ පඩි දාන්නේ නැහැ. හරි. පඩි දාන්නේ නැහැ. මොකද හේතුව අපි දැන් පඩි ගත්තොත් එහෙම අපිට නිශ්චිත ස්කන්ධයෙන් තමයි පඩි වල තියෙන්නේ. හරි. ඒ කියන්නේ නිශ්චිත ස්කන්ධයන් කිව්වට ඒක අර විශාල ප්‍රමාණවලින් වෙනස් කරනවා. හරි. පඩියක් දැම්මොත් එහෙම සැලකිය යුතු ස්කන්ධ පරාසයක් තමයි ඒතර වෙනස් වෙන්නේ. හැබැයි අපිට මේකෙදි ගත්තොත් එහෙම ඉතා කුඩා ධාරාවක් ගමන් කරන්නේ. ඒක නිසා කුඩා චුම්බක බලයක් තමයි ඇති වෙන්නේ. හරි. එතකොට අපිට වෙනස් වෙන කියන්නේ ඇති වෙන ගූර්ණේ ඉතාමත්ම කුඩාගයක් තමයි ලැබෙන්නේ. ඒක නිසා අපි එකතු කළ යුතු ස්කන්ධයන් ඉතාමත්ම කුඩා වෙන්න ඕනේ. හරි. ඒක නිසා අපි විද්‍යාගාරයේදී භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් කුඩා කම්බි කැබලි. හරි. කුඩා කම්බි කැබලි තමයි අපි භාවිතා කරන්නේ. ඒකට අහන්නේ යොදා ගන්නා ද්‍රව්‍ය නම් කරන්න. ද්‍රව්‍ය තමයි කම්බි කැබලි. හේතුව වෙන්නේ අපිට ඉතා කුඩා ප්‍රමාණ වලින් ස්කන්ධ විචලනය කර ගැනීම සඳහා. හරි. කුඩා ප්‍රමාණ වලින් ස්කන්ධ විචලනය කර ගැනීම සඳහා කම්බි කැබලි භාවිතා කිරීම සිදු කරයි. රයිට්. අවසන් පිටුව එකේ B කොටස 1 යනවා. චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය B ද RQ දිග කියන මෙන්න මේ දිග L ද වන අතර එක්තරා අවස්ථාවකදී දර්ශකයේ බිඳුව හා සම්පාතනයට තුලා තැටිය තුරට M ස්කන්ධයක් එකතු කර තිබේ. විට පරිපථය හරහා ගැලූ ධාරාවයි නම් අයි සඳහා ප්‍රකාශනය ලබා දීදී දත්ත හසුරුවෙන් ලබා ගන්න කියලා තියෙනවා. හරි. කෙලින්ම අපි දන්න F සමානයි BIL. ඒ කියන්නේ මෙන්න මේ B කියන්නේ BIL. මෙන්න මේ දුර දීලා තියෙනවා. ඒ දුර දීලා තියෙනවා මේකේ RQ දිග L. හරි. එතකොට මේ දුර දීලා තියෙනවා x කියලා. හරි. මේ දුර x. මේ දුර ඒ දුර y. හරි. මේ දුර y කියලා දීලා තියෙනවා. ඔන්න ඔහේ. එතකොට මේ බලය වැඩි කිරීම මේ x දුර සමානයි. මෙන්න මේ ස්කන්ධයෙන් නම් පහළ බර තියෙනවා mg කියලා. mg වැඩි කිරීම y. ඒතර සන්තුලනය වෙන්නේ. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් fb වැඩි කිරීම x සමානයි mg වැඩි කිරීම y කියලා. හරි. එතකොට fb කියලා කියන්නේ BIL. BI දිග L x සමානයි mg y. i තමයි අපෙන් අහන්නේ. i සමානයි mg y බෙදීම BLX. ඕක තමයි I වලට අදාළ ප්‍රකාශනය වෙන්නේ. රයිට්. ඔන්න ඔය විදිහට ලියලා තියෙන්න ඕන. රයිට්. ඊට පස්සේ අහනවා මෙහිදී පරිපථය ඔස්සේ ගලන ධාරාව I හා තුලා තැටියට එකතු කරන ස්කන්ධයෙන් අතර ප්‍රස්ථාරයන් නිර්මාණය කර ගන්න ආකාරය ලියා දක්වන්න. ඒතකොට I ඉදිරිව මේක අහන්නේ I හා තුලා තැටියට එකතු කරන ස්කන්ධය අතර ප්‍රස්ථාරය. ඒ කියන්නේ I විචලනය කරලා M
අපි ලබා ගන්නවා. හරි I විචලනය කරලා M ලබා ගන්න ප්‍රස්ථාරය නිර්මාණය කරනවා. එතකොට අපි I විචලනය කරන්නේ ළමයි මෙන්න මේ ප්‍රතිරෝධය. හරි විශාල ප්‍රතිරෝධය අපි වෙනස් කරනවා. විශාල ප්‍රතිරෝධය වෙනස් කරා කියන්නේ පද්ධති ප්‍රතිරෝධය වෙනස් වෙන. එතකොට ධාරාව වෙනස් වෙනවා. ඒක ධාරාවට මෙන්න ගන්න පුළුවන් ඇමීටරේ භාවිතා කරලා මෙන්න මේ විදිහට තමයි අපි ධාරාව වෙනස් කරන්නේ. එතකොට ධාරාව වෙනස් කරලා සන්තුලනය කරන්න අවශ්‍ය කරන මේ ස්කන්ධය අපි මෙන්න ගන්නවා. එතකොට අපිට පුළුවන් ධාරාවට එදිරිව M ප්‍රස්ථාරගත කරන්න. හරි ඒක ලියන්න ඕනේ. එතකොට විචල්්‍ය ප්‍රතිරෝධය වෙනස් කරමින් පරිපථය ගණන ධාරාව වෙනස් කර එහි එක් අවස්ථාවේ සන්තුලනය කිරීමට අවශ්‍ය ස්කන්ධය යොදා ගනිමින් අයිට ඉදිරිව M ප්‍රස්ථාරගත කරනු ලැබේ. රයිට්. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි එක කියනවා මෙහිදී විචල්්‍ය ප්‍රතිරෝධයක් වෙනුවට ප්‍රතිරෝධ පෙට්ටියක් භාවිතා කිරීම සුදුසු වේද හේතුව දක්වන්න. හරි. හේතුව සුදුසු වෙන්නේ නැහැ. හරි. ඒකට හේතුව වෙන්නේ දැන් ප්‍රතිරෝධ පෙට්ටියක් ගත්තොත් එහෙනම් අපිට මේ ප්‍රතිරෝධ පෙට්ටියේ තියෙන්නේ නිශ්චිත අගයන්ගෙන් යුත් ප්‍රතිරෝධ. හරි. එතකොට අපි ඒ අගයන් විතරයි අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට බෑ මේ ධාරාව ක්‍රමානුකූලව වෙනස් කරගන්න බෑ. හරි. අපිට මේ ප්‍රතිරෝධය අපිට ගණනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ප්‍රතිරෝධයෙන් වැඩක්ම නැහැ. හරි. අපි ප්‍රතිරෝධය වෙනස් කරලා අපි මේ ධාරාව තමයි අපිට වෙනස් කරගන්න ඕන. අපිට මේ ධාරාව මෙන්න ගන්න පුළුවන් ඇමීටරේ භාවිතා කරලා. හරි. ඒකට අපිට මේකට ප්‍රතිරෝධ පෙට්ටියක් භාවිතා කරන්න අවශ්‍ය නැහැ. ඒකට අපිට ධාරාව ක්‍රමානුකූලව විශ්ලේෂණය කරන්න පුළුවන්. ධාරා නියාමකයක් භාවිතා කරන්න පුළුවන් මෙතන. හරි. ධාරා නියාමකයක් කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධයක්. ඒක භාවිතා කරලා අපිට පුළුවන් මේ ධාරාව ක්‍රමානුකූලව විශ්ලේෂණය කරගන්න. ඒකට අපිට ඒක පහසුයි. අර නිශ්චිත අගයකින් ධාරාව වෙනස් කර ගන්නවට වඩා ප්‍රතිරෝධ පෙට්ටියක් භාවිතා කරලා. හරි. එතකොට ඒක ලියන්න ඕනේ සුදුසු වෙන්නේ නැහැ. ඒකට හේතු වෙන්නේ ධාරාව ක්‍රමානුකූලව විචලනය කිරීමට නොහැකි බැරි. රයිට්. ඊට පස්සේ හතරවෙනි එකට යනවා ඉහත ධාරා තුලාව මගින් පරිපථයක් ඔස්සේ ගලන ධාරාව මෙන ගැනීම සඳහා ක්‍රමයක් යෝජනා කරන්න. හරි. පරිපථයක් ඔස්සේ ගලන ධාරාවට මයින්ඩ් අපි ඒත් කරන්නේ මෙන්න මේ කොටස තියෙනවනේ. හරි. මෙන්න මේ කොටස වෙනුවට අදාළ පරිපථේ සම්බන්ධ කරනවා මෙතන. මේ පරිපථය සම්බන්ධ කරන උඩේ පරිපථය තුලින් ගන්න ධාරාවනේ මේක තුලින්ම ගන්නනේ. අපිට පුළුවන් මෙන්න මේ සිස්ටම් එක භාවිතා කරලා සන්තුලනය කරන්න අවශ්‍ය කරන ස්කන්ධය ගණනය කරලා එහෙම නැත්නම් අර අපි කලින් භාවිතා කරපු වගුව භාවිතා කරලා කියන්නේ මේ ප්‍රස්ථාරය භාවිතා කරලා වුණනම් අපිට පුළුවන් අදාළ ධාරාව ගණනය කරන්න. හරි. එතකොට විචල්්‍ය ප්‍රතිරෝධය හා කෝෂය ඉවත් කර ඒ දෙකලුවට අදාළ පරිපථයේ ශ්‍රේණිගත සම්බන්ධ කිරීම. හරි. මේ දෙක ඉවත් කරලා විචල්්‍ය ප්‍රතිරෝධයේ කෝෂය ඉවත් කරලා අදාළ පරිපථයේ ශ්‍රේණිගත සම්බන්ධ කිරීම තමයි කරන්න ඕනේ. රයිට්. ඊට පස්සේ පස්වෙනි එකට යනවා. පස්වෙනි එකේ කියනවා ඉහත පරිපථයේ RQ තුලින් ගලන ධාරාව වැඩි කරන විට ප්ලාස්ටික් කොටසට සම්බන්ධ කර ඇති තඹපතුරු කෙලවර විදුලි පුළිඟු පැනීම සිදුවන්නේ නම් මේ ඇති වෙන ආකාරය පැහැදිලි කර ඒ වළක්වා ගන්න ආකාරය ලිය දක්වන්න. හරි. එතකොට මෙන්න මේ PS දෙකලවරින් කියන්නේ මේක ප්ලාස්ටික්නේ. දෙකලවරින් අපිට මේ විදුලි පුළිඟු පයින්න පුළුවන් කියලා කියනවා ධාරාව වැඩි කරද්දී. අපි දන්නවා දැන් ධාරාව වැඩි කරනකොට දැන් මේ අපි දන්නවා දැන් කම්බි දෙකක් කරන්නේ. يعني කරන්ට් එකක් ගමන් කරන කම්බි දෙකක් කරන් අපි මෙහෙම ලාවට මෙහෙම ස්පර්ශ කරොත් එහෙම ඒ වගේ විදුලි පුළිඟු පයින්නවා. හරි. ඒකට හේතුව වෙන්නේ ළමයි මේ හොඳ ස්පර්ශයක් නැතිකම. හරි. විද්‍යුත්මය වශයෙන් හොඳට ස්පර්ශ වෙලා නැති නිසා තමයි මේ විදිහට පුළිඟු පයින්නේ. ඒ කියන්නේ මෙන්න මේ කම්බිය විද්‍යුත් වශයෙන් හොඳට ස්පර්ශ වෙලා නැහැ. ඒක නිසා අපි ඒකට විසඳුමක් විදිහට කරන්නේ රසදිය මේ ස්ථානවල රසදිය ආලේප කිරීම තමයි කරන්නේ. හරි. රසදිය ආලේප කරාට පස්සේ හොඳ විද්‍යුත්මය වශයෙන් ස්පර්ශයක් ලබා ගන්න පුළුවන්. එතකොට අර පුළිඟු පැනීම අවම කරගන්න පුළුවන්. හරි. ඒක තමයි එතකොට අදාළ විසඳුම වෙන්නේ. හරි. එතකොට ඒකේ හේතුව වෙන්නේ හොඳින් විද්‍යුත් වශයෙන් අදාළ ස්ථානයන් ස්පර්ශ නොවීම. ඒකට හේතුව වෙන්නේ වළක්වා ගැනීමට භාවිත කරන උපක්‍රමය වෙන්නේ එම ස්ථාන වලට PS දෙකලවරට කුඩා රසදිය බිඳු සම්බන්ධ කර ඒ මත දණ්ඩ සමතුලනය කිරීම. හරි. PS දෙකලවරට කුඩා රසදිය බිඳු එකතු කිරීම තමයි කරන්නේ. රසදිය එකතු කිරීම තමයි කරන්නේ ඒ කෙලවරට. හරි.
හරි ළමයි ওই විදිහට තමයි ව්‍යුහගත පේපර් එක සාකච්ඡා කරන්නේ. අපි ඊළඟට සාකච්ඡා කරමු රචනා ප්‍රශ්න.